අර්ථ ගීතය තුළ ජීවිතය සොයායන්න. හැරගිය නමුත් බඹරුන් මල් පැණිදගෙන මලකට සතුටු වන්නට හැක සුවඳගෙන. බඹරු මල් පැණි රැගෙන ගියාට මලට පුළුවන් තමන්ගේ සුවඳ ගැන ආඩම්බර වෙන්න. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. කවියෙකු උරණවන්නේ නැත කිසිම දින. කවියක තවරගත්තා මිස අහිමි පෙම. පෙම අහිමි වුණාට පස්සේ කවියෝ ඒක සුන්දර කවියක එමත් නැත්නම් ගීතයක තවරගත්තා. ඉතින් ඒක නිසා ඒ අත්දැකීම අපිටත් විඳින්න පුළුවන් වුණා. ඒකම අදත් සුපුරුදු විදිහටම ගීතය තුළ ජීවිතය සොයාගෙන යන ගමන් මඟ අර්ථ සමගින්. හිතවතුනි අපේ වැඩසටහන් බොහෝමයකදී අපි ඔබට මේ ගීත ගැන බොහෝ දේවල් කතා කරා. අපේ රසික හිතවතුනුත් මම හිතන්නේ බොහෝ ප්‍රතිචාර තිබුණා අපිට ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම් එක කතා කරන නිසා. ඉතින් අදත් සුපුරුදු විදිහටම ඔබෙත් මගේත් හිතවතා සාමාන්‍යයෙන් මට මේ අකිල කියලා තියෙනවා මං ගැන බොහෝ දේවල් කියන්න එපා. මම සාමාන්‍ය මිනිස්සෙක්. මං සිංහල උගන්වන කෙනෙක්. එච්චරයි. ඒකින්ද මම බොහෝ දේවල් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා මං හිතන්නේ මේ වෙනකොට මුළු රටම දන්නවා. අකිල විමංග සෙනවිරත්න. අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් සුපුරුදු විදිහටම ඔබට පුළුවන් මං හිතන්නේ නිවසේ ඉඳගෙන ඔබේ අත්දැකීම විඳ ගන්න මැදිරියේ අපි කරන කතා බහත් එක්ක. ජීවිතේ හරි සුන්දර තැන් තිබුණා. ජීවිතේ බොහෝ හිත රිදුණු තැන් තිබුණා. ඒ හැම තැනකදීම අපට අත්දැකීමත් එක්ක ගීතයකුත් තිබුණා. අකිල අපි ඔබ තේරු පළවෙනි ගීතයට යමු. දිලීප මෙහෙමයි. දිලීප කියවලා තියෙනවද ලංකාවේ ප්‍රේමය සම්බන්ධව ලියවිච්ච නවකතා පොත් කීයක් විතර? ලංකාවේ සාමාන්‍යයෙන් ප්‍රේමය සම්බන්ධ ලියවුණු නවකතා පොත් 3ක් 4ක් වගේ කියලා ඇති. දෙකක විතර නම් කියන්න. විලසනීකගේ ප්‍රේමය මම කතු දන්නේ මට ඒක මේලා මතක නෑ. එතකොට ඒක ප්‍රේම කතාවක්ද කියලා මම දන්නේ නැහැ කියලා නෝබර්ට් අයගමගේ කාලනදී ගලාබසි වගේ මම හිතන්නේ ඒක හැමදේම තිබුණා. ඔය වගේ කීපයක් තමයි මට මතක. නිකම් ප්‍රේමය ගැන පොතක් කියන්න කිව්වහම ලංකාවේ නිකම් මං ඉඟියක් දෙන්නම් අර පොඩි කාලේ සෙල්ලම් කරනවා වගේ මයන්නින් පටන් ගන්න ප්‍රේමය ගැන කියන පොතක් කියන්න බලන්න තියෙනවා. සාමාන්‍ය වැඩසටහනේ මම තමයි අකිලගෙන් ප්‍රශ්න අහන්න ඕන. අකිල ගොහෝ වෙලාවට මගෙන් ප්‍රශ්න අහනවා. මං හිතන්නේ ඒකත් වෙනස් දෙයක්. මලගිය ඇත්තෝ එදිරි වීරසාරචන්ද්‍රගේ ඔබට හොඳ කියවීමක් තියෙන කෙනෙක් මයන්න කිව්ව ගමම මතක් වෙච්ච එක. මට කියන්නත් ඕනේ ඕක තමයි දිලීප. මලගිය ඇත්තෝ කියන පොත ගොඩක් වෙලාවට බලාගෙන ඉන්න ඔබ සියලු දෙනා කියවලා ඇති. දිලීපත් කියවලා ඇති. ඔය මලගිය ඇත්තෝ කියන පොතේ තියෙන විශේෂත්වය තමයි දිලීප. ඔය පොත 10 වසරදි විතර කියවද්දී මට හැඟුණේ මේක මේ ලස්සන ජපානය ගැන කියන පොතක් වෙන්න ඇති කියලා. ලංකාවේ සිවුරු වැරපු මිනිස්සෙක් ගිහිල්ලා ජපානයේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. කෙල්ලගේ නම නොරිකෝ. ඉතින් මේ ඒගොල්ලෝ ජපානයේ මල් බලන්න යනවා, සකුරා මල් බලන්න යනවා, කබුකි නාට්‍ය බලන්න යනවා, හිම වැටෙනවා. ටික ඒ ලෙවල් කාලෙට විතර එද්දි කියවද්දි දිලීප ඕකේ වෙන දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඔහොම ගිහිල්ලා විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ, හතරවෙනි අවුරුද්දේ සහ විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණාට පස්සේ අපි ටික ටික පරිණත වෙද්දි කියවද්දී මට හිතෙනවා මේක පොතක් නෙවෙයි. මේක පොතක් නෙවෙයි. ප්‍රේමය ගැන අර්ථකථනයක් වාගේ එකක්. හරිද? ඒකේ ඇයි දිලීප නොරිකෝව දෙවොන්දරාසං දාලා ආවේ? ඇයි දෙවොන්දරාසං කියන පිරිමියට නොරිකෝව කසාද බැඳලා ලංකාවට එන්න බැරි වුණේ? නොරිකෝව කවදා හරි දවසක දාලා යන්න වෙනවා කියලා දෙවොන්දරාසං දැනගෙන හිටියද? එහෙම නැත්නම් නොරිකෝ දැනගෙන හිටියද? ඒ දෙවොන්දරාසං කියන මිනිස්සයා කතාවේ අතරමැදදී එක තැනකදී නොරිකෝ සංව ඇතෑරිච්ච කාලයක ගණිකාවක් පස්සේ යනවා. ආයෙත් නොරිකෝ සංගාවට එනවා. නොරිකෝ සං තමන්ගේ හිතින් නොරිකෝ සං තමන්ගේ හිතින් ටියුන් වෙනවා මේ මිනිස්යාව කසාද බැඳගෙන ඇවිල්ලා ලංකාවේ ජීවත් වෙන්න.
නොහිතන මොහොතක දෙවොන්දරාසං කියන මේ ලංකාවේ මිනිසයා නොරිකොසං කියන මේ ජපානි ගෑනු ළමයව අර සුකුමාල කෙල්ලව අහිංසක කෙල්ලව අහිංසකම අහිංසක කෙල්ලව දාලා එනවා ලංකාවට. ඔව් දැන් මේකේ මේ කතන්දරේ මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඉදිරිවීර සරච්චන්ද්‍ර කිව්වට පස්සේ ඔහුගේ ප්‍රේමය ගැන අර්ථකථනයන් නියමයි. මනමේ ගත්තත් නේ ඊගාවට ප්‍රේමති ජයති සෝකෝ වගේ නාට්‍ය ගත්තා ස්වර්ණතිලකා කතා වස්තුවෙන් හදපු. ඒ වගේම මලගිය ඇත්තෝ ගත්තත් ඒ මලගිය ඇත්තෝ හරහා ප්‍රේමය ගැන අර්ථකථන තියෙනවා. බැඳීම් සම්බන්ධ අර්ථකථන තියෙනවා. ඉතින් මෙතන බර කතා කිව්වොත් පොදු ප්‍රේක්ෂකයට තේරෙන්නේ නැති හන්දා. මම දන්න සිංහල මෙතන ඔක්කොම කිව්වොත් එහෙම මගේ පඬිතකම පෙන්වන්න ගියොත් පොදු ප්‍රේක්ෂකයට තේරෙන්නේ නැති හන්දා මේක බලන් ඉන්න පොඩිම කෙනාට පවා තේරෙන්න ඕනේ හන්දා මං හරි සරලව කියන්නම්. දෙවොන්දරාසං මම හිතන්නේ දැනගෙන හිටියා. කවදා හරි දවසක නොරිකෝව දාලා යන්න වෙනවා කියලා. දාලා යන සිද්ධ වෙනවා කියලා දැනගත්තා. දැන් මම යෝජනා කරනවා ඔබේ හිතට තට්ටු කරලා අහන්න. දිලීපත් හිතට තට්ටු කරලා අහන්න. මෙතනදී දිලීප විවාහකයෙක් කියන එක මම අදාළ කරගන්නේ නෑ. අපේ ජීවිතවල අපි ගැලපෙන්නේ නෑ කියලා දැනදැනත්. කවදා හරි දවසක වෙන් වෙන්න වෙනවා කියලා දැනදැනත්. අපි එකට හිටියොත් එයත් විනාශ වෙනවා මාත් විනාශ වෙනවා කියලා දැනදැනත්. හරිද? මේ ප්‍රේමයේ උත්කර්ෂය මේ ප්‍රේමයේ ප්‍රමෝදය කවදා හරි දවසක ඛේදවාචකයකින් ඉවර වෙනවා කියලා දැනත්. ඔබ ප්‍රේමය තුල කල්මරපු සම්බන්ධකම් තියෙනවද? දිලීප ඔබට තියෙනවද? ඔව් එහෙම සම්බන්ධ තියෙනවා. මටත් මගේ ජීවිතේ තියෙනවා. ඒ කියන්නේ අපි දැනම තව කාලයක් තව කල් ගන්නවා. එතකොට ප්‍රේමයේ හැටි එහෙම තමයි. ඒ කියන්නේ බුද්ධියයි මනසයි අතර ඇති වෙන තර්කයකින් ගොඩක් වෙලාවට ප්‍රේමයේදී දිනන්නේ බුද්ධියයි හැඟීමයි අතර ඇති වෙන තර්කයකින් ගොඩක් වෙලාවට ප්‍රේමයේදී දිනන්නේ හැඟීම. හරිද? ප්‍රේමය කියන්නේම බුද්ධිය චුට්ටක් පැත්තකට තියලා හැඟීම් එක්ක තනි වෙන නිමේෂයක් නේ. සමහර වෙලාවට අපිට උපදෙස් දෙන්නේ ආදරය කරන්න බුද්ධියෙන්. බුද්ධියෙන් කොහොමද ආදරය කරන්නේ? නේ? ප්‍රේමයේ මිරිඟුව ලස්සනත් පොඩ්ඩක් බුද්ධිමත්කමෙන් මිදුනහම තමයි. නේ? ඒකනේ බස් එකක යද්දී දෙන්නෙකුට ලව් කරන්න පුළුවන් වටේ ඉන්න මිනිස්සුන්ට ඇස් පේන්නේ නැහැ කියලා හිතාගෙන මං කලිනුත් කියලා තියෙනවා. ආදරේ අන්දයි කියලා කියනවා. ආදරේ අන්දයි කියන්නේත් ඒක. එතකොට අර නොගැලපෙනවා කියලා දැන දිලීප. මං කලින් කිව්වා වගේ මේක හරියන්නේ නැහැ කියලා දැන. ඔළුවෙන් කියනවා ඕක ඇතෑරපන් ඕක හරියන්නේ නැහැ. දැන් ওই මිනිස්සයා කීපාරක් විශ්වාසෙ කඩ කරාද? දැන් ඔය ගෑණි කීපාරක් විශ්වාසෙ කඩ කරාද? කවදා හරි දවසක උඹට දුක් විඳින්න වෙයි. උඹට ඊට වඩා හොඳ ගෑණියෙක් බැඳ ගන්න පුළුවන්. මොලෙන් කියනවා අපිට. පිරිමියෙක් නම්. ගෑණියෙක් නම් කියනවා ඔබට ඊට වඩා හොඳ පිරිමියෙක් බැඳ ගන්න පුළුවන්. හිතත් එක්ක අපි කතා කරනවානේ. නේ? සමහර වෙලාවට දැන් අපේ හිත අපිට කතා කරන වචන තියෙනවා. මම තුල තව එකෙක් ඉන්නවනේ. ඌ නිතර අපිට කියනවා. නේ? සමහරලාට අපි තනියම කතා කරනවා. ඔව් ඒ හිතින් අපිට කතා කරන්නේ. සමහරලාට අපේ හිත අපිට මචං කියලා කතා කරනවා. පිස්සුද බං කියලා කතා කරනවා. සමහරලාට කුණුහාරපෙන් බයිනවා හිතම අපිට. නේ? සමහරලාට ඔයා කියලා කතා කරනවා, නම කියලා කතා කරනවා. ඒතර හිත අපිට නිතර අනුතුරු වංගවනවා. ඒතර අපි දන්නවා. කවදා හරි දවසක මේක ඇතෑරලා යන්න වෙනවා. හරිද? ඇතෑරලා ගිය දවසකට මට මීට වඩා හොඳ අනාගතයක් වෙනවා කියලා දන්නවා. හැබැයි අතාරින්න මනස කිව්වට හිතට ඒකට කොන්ෆිඩන්ට් එකක් එන්නේ නැහැ. මනස කියනවා බිඳුණු කලෙක අමතක කළ නොහැකි නම් සිතින් බින්දෙන බඳුන් කුමකට සුරකින්ද ආදරේ. කවදා හරි දවසක ඕක බින්දෙනවා. කවදා හරි දවසක ඕක අතාරින්න වෙනවා. කවදා හරි දවසක ඔය මෙයාව දාලා යන්න වෙනවා. මෙයාව කසාද බඳිනකොට වඩා හොඳයි නිකන් ඉන්න එක. එහෙම මනස නිතර කියද්දි දිලීප අපි සමහරලාට භාවමය ප්‍රතික්‍රියාවක් දක්වනවා. ශරීරය හරහා. භාවය සහ පෙරලා ශරීරය හරහා රණ්ඩු වෙනවා. ආයි විනාඩි 5ක් යද්දි ආයි අඬලා දොඩලා අර නෝක් කාඩුවට පසුව ඔබේ මුව වෙනදාටත් වැඩියෙන් එළියයි කියනවා වගේ යාළු වෙනවා. ආයි මනස කියනවා. ආයෙත් මනස කියනවා මදහස පෑ දැස හඬවා යන්න යාවි නම් කවදා හරි දවසක යන්න වෙනවා නම්
බින්දෙන්න බඳුන් කුමකට සුරකින් දාදරේ. ඉතින් මනසට ප්‍රේමයේ ඉඟි දෙන්න ලේසි. ඔළුවට බුද්ධියට ප්‍රේමේදී කියන්න ලේසි යෝක ගැලපෙන්නේ නැහැ කියලා. දාලා ඵලයන් කියලා කියන්න ලේසි. හැබැයි හිතට කොන්ෆිඩන්ට් එකක් එන්නේ නැහැ. ඒ අවදාලයක්. ආදරේ හැටි එහෙමයි දිලීප. මේ කොක්ක වැටුණට පස්සේ මේ කොක්ක මැද්දේ කොච්චර මලකඩ තිබුණත් මේක කොච්චර ඇතිල්ලෙද්දි සද්ද ඇහුණත් දෙදෙනාගේ මේක ගැලපෙන්නේ නැහැ කියලා තේරුණත් කවදා හරි දවසක කොහොම ගැලවෙනවා කියලා තේරුණත් අපි බලන්නේ දුක් විඳ විඳ මෙහෙම ඉන්න. ඉතින් මේ ප්‍රේම පුළුවන් තරම් කාලයක් අල්ලගෙන ඉන්න. සමහරවිට අපේ වයසක් ගිහිල්ලා ඒකත් එක්ක. නේ වයසක් ගිහිල්ලා. ඉතින් ආයෙත් අහන්න මේ කතාවේ මේ ගීතයේ කියන කතාව බුද්ධිවාදී. ආදරේ කියන්නේ දුකක් ය. ඕක අත්හැරලා දාලා යන්න වැඩක් නැහැ. හැබැයි ඒ කියන කතාව ගීතයෙන් දෙන උපදෙස ප්‍රායෝගිකව කරන්න පුළුවන් මිනිස්සු මම හිතන්නේ මමත් ඇතුළුව 100ට එකක්වත් ඉඳී කියලා. ප්‍රේමය හරියන්නේ නැහැ කියලා දන්නවනම් කවදා හරි දන්නවනම් බිඳුණු කලෙක දුක් විඳින්න වෙනවා කියලා දන්නවනම් අතාරින්න. හැබැයි ඒක කරන්න අමාරුයි. හැඟීමයි බුද්ධියයි අතර තර්ක විතර්ක කොච්චර ගොඩ නැගුවත් ප්‍රේමයේදී බොහෝ වෙලාවට දිනන්නේ හැඟීම තමයි. අපි ඒ සුන්දර ගීතය බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකින්ද ආදරෙන් බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකින්ද ආදරෙන් මදහස පෑදෑස හිත හඬවා යන්න යාවිනම් මදහස පෑදෑස හිත හඬවා යන්න යාවිනම් කඳුලේ රිදුමෙන් සොයමි රස සුබ පැතුම් බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකින්ද ආදරෙන් වැටහෙන්නේ නැවින්ද දුක රුදුරු නිමාවී නැති වැටහෙන්නේ නැවින්ද දුක රුදුරු නිමාවී නැති ගිලිහි ගියදෙන් පෙමට තුන් රිදුම්
ඔබේ සුන්දර ගීතය විඳ ගන්නට ඇති. ඒ වගේම දකින්නත් ඇති. ඒ ගීතයේ අත්දැකීම ඔබ විඳ ගන්නටත් ඇති. අර්ථ තුලින් අපි මේ ප්‍රේමය පිළිබඳ බොහෝ වෙලාවට කියන දේවල් ඔබත් එක්ක මැදිරියේ ඉඳන් අපි කතා කරන දේවල් ඔබට විඳින්නට පුළුවන් සංගීතයත් එක්ක හොඳ හඬ පෞරුෂයන් එක්ක අපි රැගෙන ඉන්නේ නිසා අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මැදිරියට හිතවතුනි බොහෝ වෙලාවට ගීතයට ඒ වගේම කවියට මාතෘකාව වෙන්නේ ප්‍රේමයම තමයි. ඒ මොකද ප්‍රේමේ වෙන්වීමේ දුකත් එක්ක තමයි ඒ හැඟීම පිට කරගන්න කවියක ගීතයක මේක ලියලා තියන්නේ. අපි වැඩසටහන මුලදිම ඔබට සඳහන් කරා වගේ. ඒක නිසා මේ අද ගීත තේරීමේදී අකිල තේරු ඊගාව ගීතයට මම එන්නට කලින් සාමාන්‍ය වැඩසටහන මුලදී මහන්න ඕන ප්‍රශ්නයක් මම මැදකදී අහනවා. අකිල මේ දවස්වල මොකද වෙන්නේ? ඉන්නවා ඉතින් ඔහේ. එතකොට දැන් ඔබ අමතර පන්ති පවත්වන ගුරුවරයෙක් නිසා මේ දවස්වල කොහොමද ඒ වැඩ කටයුතු වෙන්නේ? ඔන්ලයින් විදිහටද? මේ දවස්වල ඔන්ලයින් පන්ති විදිහට. කියන්නේ මගේ පුද්ගලික මතය තමයි සමහරට සමහර අය විරුද්ධ වෙයි. කියන්නේ ලංකාවේ දැන් මේ කොරෝනා මේ ප්‍රශ්න නිසා මිනිස්සු මැරුණා තමයි. සෞඛ්‍යයට ප්‍රශ්නයක් වුණා තමයි. ඒවා දුක්ඛිතයි. හැබැයි ඒකෙන් අධ්‍යාපනයට හොදක් වුණා කියලා මම හිතනවා. මගේ පැත්තෙන්. ඒ කියන්නේ දිලීප ඕන දෙයක් අපි ගන්න විදිහ අනුවනේ. ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ළමයි ඊමේල් ඇඩ්‍රස් එකක් හදා ගන්න හුරු වුණා. ඒ වගේමයි මිනිස්සුන්ට තේරුණා ගෙදර ඉඳලා ඉගෙන ගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක් කියලා. කරන්න පුළුවන්. ඒක හන්ද මේ කියන්නේ ලංකාවේ හැමතැනටම සිග්නල් තියෙනවා නම් ඒක නෙට්වර්ක් කම්පැනිස් වලින් හා රජයෙන් කරලා දෙනවා නම් මම හිතන්නේ ඉස්සරහට ලෝකේ ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් දරුවා ඈත් නොවි ගෙදර ඉඳලා ඉගෙන ගන්න සමාජයක් එයි. ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. අනිත් එක මේ ඒකත් ඉගෙන ගන්න එකේම කොටසක්. කොටසක්. මම හිතන්නේ මේ පණිවිඩය අපෙන් ඔබට. අකිල අපි ඔබට ඉරියව් ගාව ගීතයට යමු. දිලීප මේ මම මේ ගීතය තෝරගන්න හිතුවේ තමයි. මේ ගීතේ ඉන්නවා ගෑනු කෙනෙක්. ගීතය තුල කියන චරිතය ඇතුලේ ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනා ඇත්ත නිර්වත් ගෑණි. නිර්වත් කියලා කියන්නේ මේ ඇඳුම් ගැලෙව්වා නේකඩ් කියන අර්ථයෙන් නෙමෙයි. ඒ කියන්නේ ගෑනු කෙනෙක්ගේ සිතුවිල්ල බොහෝ කෙනෙක් යම් කිසි කෙනෙකුට මට එකඟ නැත්තම් බොහෝ දෙනෙක් කියලා කියන්නම්කො. එතකොට කට්ටියට හිත හදාගන්න ඉඩක් තියෙනවා. ඒ ගෑනු කෙනෙක්ගේ සිතුවිල්ල හරියටම මේකේ කියලා තියෙනවා. නිවැරදිව හරියටම ඔව් ඒ කියන්නේ සංගවන්න නැතුව සිතුවිල්ලක් කියලා තියෙනවා. සංගවන්න නැතුව කියලා තියෙනවා. දිලීප මේ ඔය ස්වාමි පුරුෂයෝ රට ගිය ගෑනු කට්ටිය. අනියම් සම්බන්ධකම් හදා ගන්නවා වාගේ එකක් ටිකක් සමාජේ තියෙනවා මම දන්නේ. එහෙම තියෙනවා. එහෙම නැති වෙන්න පුළුවන් ඈ ගොඩක් අය එහෙම නැහැ. සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයා දුර පළාතක රැකියාවක් කරනවා. නිතර හම්බෙන්නේ නැහැ. අනියම් සම්බන්ධකම් ගෑනු කට්ටිය ඇති වෙනවා වාගේ එකක් තියෙනවා. කියන්නේ බහුතර ගෑනු අය නැති වුණත් සුරුතරයක් කියලා අපි හිතමුකෝ. තව මිනිස්සෙකුගේ මේක අර සංවාදයට තුඩු දෙයි කියලා අකිල අර මං හිතන්නේ නෑ කමන්නේ නැහැ කියන්නේ කොහොමවත් කමන්නේ මට හිතෙන දේ තියෙයි මම කියන එක වැරදි වෙන්නත් පුළුවන්. තව මිනිස්සෙකුගේ ප්‍රේමීය අවශ්‍යතා සපුරනවා. ඒ වගේමයි සමහර පිරිමින්ගේ ප්‍රේමීය අවශ්‍යතා සපුරන ගෑනු ඉන්නවා. ඒ ගෑනු නීතියෙන් අයිති වෙන කෙනෙකුට. හරිද? එහෙම වෙන්නේ ඇයි කියන එක තමයි මේකේ කියන්නේ. අර තමන්ගේ බිරිඳ හරි ප්‍රේමවන්ති හරි කෙල්ල හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කවුරු හරි වෙන මිනිස්සෙක් එක්ක අනියම් සම්බන්ධකමක් ඇති කරගත්තොත් පිරිමියා බණින වචන ටිකක් තියෙනවා. මං ඔබට කණ්ඩ දුන්නා. මං ඔබට බොණ්ඩ දුන්නා. උඹ ඉල්ලන දේවල් අරන් දුන්නා. මං ඔබට ආදරය කරා. උඹ ඒත් වෙන එකෙක් එක්ක යනවා. උට ප්‍රේමයේදී ගැහණු ඉල්ලන දේ සෙනෙහස විඳිනට පෙම් කර ඇතිමුත් নিরතුරු ඔබේ හදින්
ඔයාගේ හිතෙන් මට ආදරේ. ඒක මම පිළිගන්නවා. තමුසේ මංගාව නෑනේ උනාට. ඔබේ දෙපා ළඟ දූවිල්ලක්වත් වන්නට නොමෙතවරක්. ප්‍රේමේදී ගොඩක් ගැහැණුන්ට දිලීප පිරිමියාගේ සමාජ සාධක වැඩක් නෑනේ. පිරිමියා කොච්චර කාර්ය බහුලයිද නේ. එතකොට මං කලින් තැනකත් කියලා තියෙනවා ගැහැණු වැඩිපුරම ප්‍රේමේදී ඉල්ලන්නේ ළඟ ඉඳලා මට වෙලාව දෙන්න කියලා. පිරිමි වැඩිපුරම ප්‍රේමේදී ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා. ඔය ગેප් එක මතනේ සියලු ගැටුම් ඇති වෙන්නේ ප්‍රේමේ. එතකොට කාන්තාවට ගොඩක් වෙලාවට පිරිමියා කොච්චර කාර්යබහුල වුණා. කොච්චර වැඩ තිබුණා. කොච්චර වැඩ තිබුණා. එයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ළඟින් ඉඳී කියලා ගෑනිය. ළඟම දැවටෙමින් ඉඳී කියලා. නේ. එතකොට ඔයා මට හිතින් ආදරේ තමයි. ඒ වුණාට මගේ නිදා ගන්න ඇඳ ගාව ඔයා නැත්තම් වැඩක් නැහැ නේ. දැන් එතකොට මේක ටිකක් විවාදාත්මකයි තමයි ඔබ කියන්නේ. ඒ කියන්නේ මේ සින්දුවේ තියෙන්නේ ගෑණියෙක් වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න ගෑණි සාධාරණීකරණය කරගන්නවාද වාගේ එකක් වාගේ එකක් එනවා. එහෙම එකක් නැත්තේත් නෑ. හරිද? කියන්නේ කාන්තාවගේ සිතුවිල්ල තමයි යා කියන්නේ. එක දැනකදී අහනවා කුමටද නිදි නැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන්. ඔව් නේ එතන තමයි. ඒ කියන්නේ දැන් නිදි නැති යහන කියන්නේ සෙක්ස් එකක්ම නෙමෙයි තියෙන්නේ. සෙක්ස් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මට විවාහ ජීවිතය ගැන අත්දැකීමක් නැහැ. මම මේ කියන එක වැරදි නම් වැරදි කියන්නේ. සමහරට රැට නිින්දා ගන්න ගිහිල්ලා නිින්ද යනකන් ඇඳේදි වෙන්න ඇති දවසේ වෙච්ච දේවල් කතා කරන්නේ. ඔව් කියන්නේ. ගොඩක් වෙලාවට එහෙම තමයි සිද්ධ නේද? හෙට උදේ කරන දේවල් ගැන කතා කරන්නේ. නේ? ඊළඟට ඒ කාලේ ලව් කරපු දේවල් කතා කරන්නේ. ඔව් දැන් ප්‍රේක්ෂක ඔබත් ඒකට එකඟද? නේද? සමහරලාට ඒ කාලේ දැන්ට සාපේක්ෂව නම් Facebook එකෙන් ගෑනු ළමයාත් Facebook එක බල බල ඉන්නවා පිරිමි ළමයාත් බල බල ඉන්නවා. ඒ කාලේ යාළුවෝ දැන් කසාද බඳිනවා ඇති දිලීපගේ. මූ කැම්පස් එකේ යන කාලේ එහෙමයි කියලා ඔබේ විශ්වවිද්‍යාල කාලේ මතක් වෙනවා. එතකොට පොඩි ෂෙයා කරගෙන ඉලක් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රේමේදී ඇඳ කියලා කියන්නේ ගොඩක් ඔය සින්දුවල යහන යහන කියන එක තියෙනවානේ. ඇඳ කියලා කියන්නේ හැඟීම් ෂෙයා වෙන අනිත් එක්කනව බෙදා ගන්න භෞතික වස්තුවක්. නේ ඒකට සෙක්ස් එක වෙන්න පුළුවන් ඇඳට. ඊළඟට දුක හිතුනහම ඉන්නේ ඇඳේ වෙන්න පුළුවන් අඬන්නේ ඇඳේ ඉන්න පුළුවන්. ඒකයි මේ කුමටද නිදි නැති යහනට. මං එලි වෙනකන් කල්පනා කරනවනේ අප්පා. මට මාර පාළුයි. සමහර වෙලාවට මේ දවසම සමාලෝචනයේ තියෙන එතන මට මාර පාළුයි. ඒ අතරේ ලිංගිකත්වය තියෙනවා. ඔව්. හරිද? මට මාර පාළුයි. ඔයා මංගාව නෑ. ඔයා මට හිතින් ආදරේ කියනවා. ආදරේ මට ඒක දැනෙනවා. හැබැයි මට භෞතික ශරීරයයි ඕනේ. එතකොට ප්‍රේමයේදී සමහර තැන්වලදී කියනවානේ හිතින් ආදරය කරනවා නම් ප්‍රේමය තියෙන්නේ හිතේ. එහෙම නෑ. සමහර අය කියනවා ප්‍රේමය ලිංගිකත්වයෙන් තොරයි. මම පිළිගන්නේ. හරිද? මම පිළිගන්නේ. ප්‍රේමය කියලා කියන්නේ ප්‍රේමයේ කොටසක් තමයි ලිංගිකත්වය. එතකොට අර මට වාගේ පංචස්කන්ධය ළඟ තියෙන්න ඕන. හරිද? ඒ නැතුව ඔයා මට කොච්චර ආදරේ වුණත් මට වැඩක් තියෙනවා. යලි යලි බැඳුනද කවදාවත් වෙන් වෙන්නේ නැතුව යලි යලි බැඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් ඔයාගේ හිතයි මගේ හිතයි කොච්චර බැඳුනත් මේ හිත දෙක එකතු වෙලා මේ ගුලියක් වගේ හැතුණත් ඔයාගේ භෞතික ශරීරයයි මට ඕනේ. මං ආසයි ඉවත් එක්ක ජීවිතේ දේවල් කතා කරන්න. කුමටද තනිකල සෙවණට මොහොතක් ඔබ ළඟ මට රැඳෙන්නයි. එතකොට අර ස්වාමියෝ විදේශගත වෙච්ච කාන්තාව අනියම් සම්බන්ධකම් හදාගන්න. දුර පළාතක ස්වාමියෙක් සේවය කරද්දී කාන්තාව අනියම් සම්බන්ධකමක් හදාගන්න. අපි බනිනවනේ. ඒක වැරදි. අපි බනිනවනේ. හැබැයි ගැහැණුන්ට හිර කරගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. එක වෙලාවක සීමාව පැන්නොත් බහුතර ගෑනු කියන්න බැරි නැහැ. ප්‍රේමය ඇතුලේදී බහුතර ගෑනු කියන්න බැරි නෑ. ප්‍රේමය ඇතුලේදී කුමටද නිදි නැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන්. මට භෞතික ශරීරය දෙන්න. මං ආසයි ඒකත් එක්ක මගේ හැමදේම ෂෙයා කරගන්න. මගේ සෙක්ස් එක, මගේ ලව් එක, මගේ හිතේ තියෙන දේවල්, මගේ වචන, මගේ සාහිත්‍ය, මගේ යොමුනායිපාකම්. එතකොට ඒක ඇතුලේ හිතේ ආදරෙත් තියෙන්න ඕනේ.
හැබැයි හිතේ ආදරේම විතරක් තිබුණොත් මං ඒ විශ්වාසය රකීමයි කියලා ඔයා බලාපොරොත්තු වෙන්න එපා. කුමටද නිදි නැති යහනක ඇතිමුත් ඔබගේ සුසුම් පවන් අපි ගීතයක්. සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් කුමටද නිදි නැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන් සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් යලි යලි බඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් යලි යලි බඳුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින් කුමටද නිදි නැති යහනට නැතිනම් ඔබගේ සුසුම් පවන් සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් සෙනෙහස විඳිනට පින්කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් හොඳයි හිතවතුනි මං හිතන්නේ ඔබට අපි වැඩසටහනේදී සඳහන් කරා ඔබ අප වෙනුවෙන් ලැබූ ප්‍රතිචාර කීපයක් සඳහන් කරන්නම් කියලා මං හිතන්නේ බොහෝමයක් ප්‍රතිචාර තිබෙනවා. හසිනි ඉමාෂා සඳහන් කරලා තියෙනවා යථාර්ථයේ තේරුම්ගෙන ජීවත් වීම තමා හොඳම බොහෝ වටිනවා සර් ඔබතුමාගේ සාහිත්‍ය විමර්ශනය. ඉතින් මේ වගේ බොහෝ ප්‍රතිචාර තියෙනවා. බොහෝ දෙනා තමන්ගේ ගැටලු වලදී හිත හදාගෙන තියෙනවා. සතුටින් ජීවත් වෙන්න හිත හදාගෙන තියෙනවා සමහර දේවල් වල. මේ ගීත ඇතුළේ තියෙන දේවල් බොහෝ වෙලාවට අපේ ජීවිත පාඩම් කියලා අපි ඔබට සඳහන් කරේ ඒකයි. ඉතින් තවත් මෙවැනි බොහෝ ප්‍රතිචාර තියෙනවා අපි ඉදිරියේදී වැඩසටහනේදී ඉඩ ලැබෙන විදිහට ඒවා ඔබත් එක්ක බෙදා ගන්නවා. අපි කෙටි විරාමයකට යමු.
හොඳයි. ජීවිතේ බොහෝ තැන්වලදී අපිට ප්‍රේමය පිළිබඳ මතක තිබෙනවා, ඒ වගේම කඳුල තිබෙනවා, ඒ වගේම සුන්දර මතකයන් ඉතුරු වෙනවා. ඒ මතකයන් ආය ආය විඳගන්න බොහෝ සුන්දර අවස්ථාවක් තමයි ඔබට මේ අර්ථ තුල තිබෙන්නේ. ඒ අකිලගේ කතාබහ, ඒ වගේම අකිල සඳහන් කරන ජීවිත අවබෝධයත් එක්ක එන බොහෝ දේවල්, ඒ වගේම අකිලගේ අත්දැකීම් එක්ක. ඉතින් මේ සුන්දර ගීත තුළ බොහෝ දේවල් තිබෙනවා. ඔබ අපත් සමග රැඳී සිටින බවත් අපි දන්නවා. ඔබේ ප්‍රතිචාර අපි වැඩසටහන අතරතුරදී තැනින් තැන කියන්නත් බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒ ගැනත් අපි ඔබට සඳහන් කරමින් අකිල අපි ඊගාව ඔබ තේරු ඊගාව ගීතයට යමු. දිලීප, මේ මට විශ්වවිද්‍යාල කාලේ ප්‍රේමයක් තිබිලා නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය තුල ප්‍රේමයක් තිබිලා නැහැ. ඔබ ඇත්තමද කියන්නේ? ඔව්, මම ඒක ගැන දුක් වෙනවා හැබැයි අද. ඒ කියන්නේ මම හිතන්නේ මේ ගීතේ පටන් ගන්න කලින් ඔබ එහෙම එකක් තිබුණ නැහැ කියලා පටන් ගන්නවා වගේ අදහසක් මට දැනෙනවා. නෑ, කියන්නේ මම කියන්නේ එහෙම එකක් තිබුණ නැහැ. ඒත් පිට එකක් තිබ්බා කියන තමයි මම යන්නේ. මේ කියන්නේ විශ්වවිද්‍යාලය තුල තිබුණේ නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ හිටපු ඉගෙන ගත්ත ගෑනු ළමයෙක් එක්ක මට ප්‍රේම සම්බන්ධකමක් තිබිලා නැහැ. මට බොරු කියන්න බෑනේ. ඒක අපේ බැච් වල ළමයි බලන් ඉන්නවනේ. එතකොට හැබැයි ඒ කාලේ මට තිබ්බ විශ්වවිද්‍යාලයෙන් බාහිර ගෑනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධකම්. හරිද? ඉතින් මේ හැබැයි අපි හම්බුනේ අපේ විශ්වවිද්‍යාලය තුල. මම කියන්නේ විශ්වවිද්‍යාලේනේ. අපේ බැච් එකේ ළමයි බලන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ රැකියාවල නියුතු අය. ඒගොල්ලෝ දන්නවා. එතකොට මේ අපි එහෙම මතකයි ඉස්සර හම්බෙන්න දාගෙන හිටියේ සිකුරාදා වගේ දවසක. මේ ලොකු ඉතිහාසයකුත් නෙවෙයි මේක. විශ්වවිද්‍යාලේ මම අවුට් වෙලා ලොකු කාලයක් නැහැ. එතකොට මේ අපි උදේ 8ට විතර වගේ විශ්වවිද්‍යාලයට එනවා. හරිද? අපේ විශ්වවිද්‍යාලේ තිබ්බ ජිම් කැන්ටින් එක කියලා කැන්ටින් එකක් කැලණිය විශ්වවිද්‍යාලේ. එතකොට ඒ ජිම් කැන්ටින් එක ගාව දැන් නම් මම හිතන්නේ ඒක කඩලා බිල්ඩින් එකක් හදනවා. මේ ටිකක් උඩට වගේ නැගලා යන්න තියෙනවා පඩි දෙක තුනක්. එතන තනකොළ වවලා බෙන්ච් හදලා නිකන් අර ලව් කරන්නම හදපු තැනක්. ඔය දන්න ඇති එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔය යට රතු පාට පොඩි මල් පඳුරක් වවලා තිබ්බා. එතකොට දැන් ගොඩක් විශ්වවිද්‍යාලවල මේ පරිසරය විනාශ වෙනවා. මේ හැමතැනම බිල්ඩින් හදලා නේද? ඒක ගොඩක් විශ්වවිද්‍යාල වලට පොදු දෙයක්. ගොඩක් බිල්ඩින්ම හදන එකක් මම හිතන්නේ පරිසරය පිළිබඳව. විශ්වවිද්‍යාල වලට පොදු දෙයක්. ඒක කියන්නේ පරිසරය විනාශ වෙනවා. විශ්වවිද්‍යාල සංස්කෘතිය හැදෙන්නේ පරිසරයත් එක්ක. ඉතින් අපි උදේ 8ට විතර හම්බ වෙනවා. හරිද? හම්බෙලා ඉතින් විකාර කියව ඉන්නවා. හරිද? යා උදේට බත් එකක් අරන් එනවා. මම එදාට ලෙක්චර්ස් යන්නේ කට් කරනවා. හරිද? එයා බත් එකක් අරන් එනවා. ඉතින් අපි ඕක උදේට කනවා. මං යාගේ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්නවා. එයා එක විකාරී ඉතින් මගේ කොණ්ඩ ගස් ගලවලා කන ඇතුලට දාලා කරකවනවා. ඇඟ හිරි වැටෙනවා. ඊපස්සේ දවල්ට බත් එකක් කැන්ටින් එකෙන් අරන් කනවා. හරි අඩු මුදලක් නේ කාලේ. අරගෙන කනවා. දැන් හවස 5 වෙද්දී අපි යන්න ඕනේ 5 මාරේ. වා කියන්නේ දිලීප පළවෙනි බත් එක කනවා, දෙවෙනි බත් එක කනවා. වටපිට බලද්දි හවස 5 වෙලා. කාලේ ඉක්මනටම ගත වෙලා. කාලේ මාර ඉක්මනට යනවා. ඒ කියන්නේ එදා දවසේ උදේ 8 විතර ඉඳලා 5 මාර වෙනකන් ගේ ගෙවිච්ච කාලය නිකන් පෙට්‍රල් ටිකක් අතට දාලා වාෂ් වෙනවා වගේ. අපිටවත් හිතා ගන්න බෑ මොනවද උනේ කියලා. කතා කරන්න සෑහෙන්න දේවල් හිතාගෙන එනවා. ගෙදර ගිහිල්ලා සමහර වෙලාවට ෆෝන් කරලා කියනවා මං වත් එක්ක අරක කතා කරන්න ආව කොයිද වෙලාවක් තිබුණේ නැහැ. අරක කතා කරන්න ආව. හැබැයි කතා කරපු දෙයක්වත් නැහැ. අපි ආස මිනිස්සු ගාවේ ඉද්දී. අපිව නැවත උපද්දවන මිනිස්සු ගාවේ ඉද්දී. අපිට කාලය යනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ දිලීප සමහරවිට ආයි හම්බෙන්නේ තව සතියකින්. ඒ කියන්නේ මට වැඩ තියෙනවා මං ඉගෙන ගන්න ඕනේ. ඇය ඉගෙන ගන්න ඕනේ. එතකොට ඊට පහුවදා දවස සෙනසුරාදා දවස කියලා හිතන්නකෝ උපකල්පනයක් වශයෙන්. ඒ සෙනසුරාදා දවස මාර දිගයිනේ. නේ? එතකොට අර හරියට සිකුරාදා දවසේ ඔරලෝසුවේ කටු කැරකුණා වගේ 20 ගුණයකටත් වඩා අඩුවෙන් තමයි සෙනසුරාදා කැරකෙන්නේ. අර ඉස්කෝලේ වල ළමයි දන්නවා. ඒ කියන්නේ ගොඩක් ළමයි කැමති නැහැ ඉංග්‍රීසි පීරියඩ් එකට. ඔව්. ඉංග්‍රීසි පීරියඩ් එකේ ගොඩක් තමන් අකමැති පීරියඩ් එකට. මේ වෙලාව බලනවා පැය දෙකක් විතර අහගෙන ඉන්නවා කියන එක ආයි වෙලාව බලද්දි විනාඩි 5යි කියලා තියෙනවා. ඉතින් අපි අකමැති දේවල් වලදී වෙලාව යන්නේ හිමින්.
මෙර ප්‍රේම කරන කෙනා ගාව ඉද්දි පුදුම තරම් ඉක්මනට වෙලාව යනවා. ඉතින් මේ ගීතේ එක තැනක් තියෙනවා. ඈත් වෙද්දී මේ ඒ වෙලාව ඒ වේගය කොච්චර හිමින්ද යන්නේ කියන එක පේලියක මේකේ තියෙනවා. ඔබෙන් වෙන් වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනෙන්නේ කියලා. හරිද? ළඟට වෙලා ඉද්දී ඉක්මනට වෙලා යනවා. ඉතින් ඒ කාලේ අපි කතා කරනවා ඇත්තට ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නද? මට නම් දැන් හිතා ගන්නවත් බෑ. ඔයා නැතුව මගේ ජීවිතේ මට හිතා ගන්න බෑ. මගේ මුළු දැන් ලෝකෙම හැදිලා තියෙන ඔයා වටේට. හරිද? අම්මෝ මට හිතා ගන්නවත් බෑ. හිම දවසක් එයිද කියලා. හැබැයි දැන් ඒ සම්බන්ධේ මගේ කාර්යබහුල වීමත් එක්ක එහෙම නැති වුණා. මම මේ හැමතැනදීම කියන්නේ මේ ප්‍රේම සම්බන්ධකම් 15ක් 20ක් ගැන නෙමෙයි. එකක් දෙකක් ගැන. හරිද? ඒක එක එක සිද්ධි වලට අල්ලලා. ඉතින් ඒක මගේ කාර්යබහුල වීමත් එක්ක නැති වුණා. එහෙම නැති වෙලා කියලා. එතකොට අර මුල් කාලේ මට හිතුණා කොහොමද මං ජීවත් වෙන්නේ? සිතක් කෙලෙසද මේ තරම්? මගේ හිත කොහොමද මෙච්චරක් වේදනාවන් විඳින්නේ? නිතක් කෙලෙසද මේ තරම්? මගේ ඇස්වල කඳුළු ඉවර වෙයිද දන්නේ මේ අර ප්‍රේමේදී ඇඬුවාම රැට උදේට මේ ඇස් කෙවෙනි අග නිකන් කඳුළු වේලෙනවා වගේ එකක් වෙනවා. ලුණු කුඩු වෙන්නේ නෙමෙයි. නිකන් පොඩි වේලෙන ගතියක් තියෙනවා. අඬලා මේ කඳුළු උල්පත් කැක්කුමයි. නේ ඔබටත් එහෙම වෙලා ඇති. කඳුළු උල්පත් කැක්කුමයි. ඇස් කැක්කුමයි මේ ඔළුවත් එක්ක රිදෙනවා. කියන්නේ ආයි කවදාවත් එයාව හම්බෙන්නේ නැති වෙයි. ආයි කවදාවත් අර විශ්වවිද්‍යාලේ ජිම් කැන්ටින් එක ගාවේ බෙන්ච් එක නේ ඒ ඉඳ ගන්න බැරි වෙයි. කතා කරන්න බැරි වෙයි. කැම්පස් එකේ කැන්ටින් එකේ බත් එක කන්න බැරි වෙයි. අඬලා මේ ඔළුවත් එක්ක කැක්කුමයි. කියන්නේ හිත පිච්චෙනවා. කණ්ඩ හිතෙන්නේ නැහැ බඩ දැවිල්ලයි. ඉතින් ඒක කාලයක් යද්දී අමතක වෙලක් යනවා දිනේ. ඊළඟට අපි වෙන තැනකට යනවා. ඒකට එතනදිත් වෙන වෙනවා. එතකොට අර ප්‍රේමයේ විරහව කියන එක සරල භාෂාවෙන් මේකේ කියලා තියෙනවා. මේ වචන ඇතුලේ. ඒක සාමාන්‍යයෙන් හැටි. මේක එක තැනකදී කියනවා අහන්න. සතුට මොහොතක මිරිඟුවක් වී ගෙවි යන්නේ ඇයි මෙසේ? එතකොට මම ඉස්සර දිවි මිරිඟුවක් පස්සේද? ඒක හරියන්නේ නැහැ කියලා දැනද ගියේ. ඒ මොහොතේ ජීවත් වෙද්දී ඒක දැනෙන්නේ නැහැ. ඔබටත් ඔබේ නැති වුණු ප්‍රේම සම්බන්ධකම් වල අර මම කිව්වේ මගේ ජීවිතේ මට දැනෙච්ච ලස්සන තැන. ඔබටත් දැන් මතක් වෙනවා ඇති අත් අල්ලගෙන ඇවිදපු තැන් නෙමෙයි එක තැනක ඉඳගෙන කතා කරපු තැන්. ඒ හීනමවපු විදිහ ඉක්මනින් වෙලාව ගියපු විදිහ. ඔබේ ජීවිතෙත් එක්ක මවා ගන්න. අද යකෝ සතුට මොහොතකින් ඒ අවුරුදු ගානක ප්‍රේමයක් වුණා. මිරිඟුවක් වෙලා ඉක්මනින් ගෙවි ගියපු විදිහ ගැන හිතා. දැන් මේ වෙලාවේ අකිල ඒ කෙනා මේ වැඩසටහන බලාගෙන ඉන්නවන අකිල මොකක්ද දෙන්න පණිවිඩය? ඉතින් බැඳීම එහෙම තමයිනේ. බැඳීම එහෙම තමයි. අපි ගීතය අහමු. සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ නිතක් කෙලෙසද මේ තරම් දුකට කඳුලේ සරන්නේ සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විඳින්නේ
හිතවතුනි මේ සුන්දර ගීතය ඔබ විඳ ගන්න ඇති. ඒ වගේම ඒ අත්දැකීම් ඔබට දැනෙන්නත් ඇති. මේ සුන්දර ගීත අපට තිලන කරපු ඒ ගායක ගායිකාවන් ඒ වගේම ගීත රචකයන් සංගීත නිර්මාණ ශිල්පීන් ඒ වගේම තනු නිර්මාපකයන් මේ හැම දෙනාම තමන්ගේ උපරිම හැකියාව දක්ෂතාවය යොදලා ඔබටත් මටත් විඳින්න පුළුවන් විදිහේ සුන්දර ගීත මෙසේ තිලන කර තිබෙනවා. ඒ සියලු දෙනාට මේ ගීතවල මුල් අයිතිකරුවන්ට බොහොමත්ම ස්තුතියි. අපි මෙහෙම අද ස්තුතිවන්ත කරන්නේ මේ වැඩසටහනේ තවත් එක් පරිච්ඡේදයක් නිමා කරන්න. හිතවතුනි ප්‍රේමයේ පිළිබඳව මතකයන් ඔබ අප හැමෝටම තිබෙනවා. ඒ මිහිර අපේ හිත තුළ තිබෙනවා. ඒ විරහවත් අපේ හිත තුළ තිබෙනවා. ඒක නිසා බොහෝ තැන්වලදී ගීතේ අපි කලින් සඳහන් කරා වගේ මාතෘකාව වෙන්නේ ප්‍රේමයම තමයි. ප්‍රේමයම තමයි. ඒක තමයි කතාව. ඉතින් අකිල බොහොම ස්තුතියි අපත් එක්ක එකතු වුණාට. නැවතත් සුන්දර වැඩසටහනකින් අපි ඔබ සමීපයට එනවා. එතෙක් ඔබට සුබ දවසක්. අර්ථ ගීතය තුළ ජීවිතය සොයා යන්න.